අද අවසන් අවස්ථාව යන මාතෘකාව යටතේ දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගනිමු. අවස්ථාව අපගේ ජීවිතයට ඉතා වටිනා වූ දෙයක් කියා මම විශ්වාස කරනවා. මුලින්ම අවස්ථාව යන පදයේ පැමුණුනේ ලතින් භාෂාවේ ඕබේ පෝර්තු යන වචනයෙන්. ඕබේ පෝර්තු යන වචනය සම්බන්ධයෙන් ඔබට මුහුදේ වඩදිය බාදියේ ගලා යාමේ තත්ත්වය ගැන තේරුම් ගන්න පුළුවන්. බාදිය ඇති දිනයකදී වරායෙන් ජලය බැස යන විට වරාය තුලට නැව්වලට ඇතුල්වන්න නොහැකි වෙනවා. වඩදිය ඇතුළට පැමිණෙන විට වරාය ජලයෙන් පිරී යනවා. ඉන්පසු නැව්වලට වරාය ඇතුළට එන්නට හැකි වී තටාකයේ තුල නැංගුරම් දමන්නට පුළුවන් වෙනවා. වතුර ඉවතට ගලා ගොසින් නැවත වඩදිය පැමිණි විගස නැව් ගෙන යාම සඳහා කපිතාන් සහ කාර්ය මණ්ඩලය සූදානමින් සිටිනවා. මේ අවස්ථාවට ඕබේ පෝර්තු කියා පවසනවා. ඉංග්‍රීසි භාෂාවේ opportunity යන වචනය සෑදී ඇත්තේ ලතින් භාෂාවේ ඔබේ පෝර්තු යන පදයෙන්ය. මේ ලෝකයේ ජීවත් වන විටදී අපට බොහෝ අවස්ථාවන් හමු වී තිබෙනවා. දෙවියන් වහන්සේව හමුවීමේ අවස්ථාව හා ස්වර්ග රාජ්‍යයට යාමේ අවස්ථාව හමු වී තිබෙනවා. මේ අවස්ථාව අපට හැම වෙලාවකම තිබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් එය නැවත කිසිදා නොපැමිණෙන අවසන් අවස්ථාවක් නම් ඒ මොහොත අපගේ ජීවිතයට කොයිතරම් වැදගත් වෙන්න පුළුවන්ද? දෙවියන් වහන්සේව හමුවීමේ අවස්ථාව, පව්කමාව ලැබීමේ අවස්ථාව හා ස්වර්ග රාජ්‍යයට යන අවස්ථාව ලෝකයේ මිනිසයන් මේ අවස්ථාවන් අහිමි කර ගනිමින් සිටිනවා. ඔවුන් වෙනත් දේවල් පසුපස ලුහු බැඳ යන නිසා අනර්ග ස්ථානයකට යාමේ අවස්ථාවෙන් ඔවුන් Tamanගේ මුහුණ හරවාගෙන සිටිනවා. ඔවුන්ට ධනය උපයා ගැනීමේ අවස්ථාවක් හෝ ලෝකයේ ප්‍රසිද්ධිය පසුපස යාමේ අවස්ථාවක් තිබෙන්න පුළුවන්. නමුත් ගැලවීම ලබා ගැනීමේ, ස්වර්ගයට ඇතුල්වීමේ හා සදාකාලයටම ජීවත් වීමේ අවස්ථාවට ඔවුන් පිටුපා සිටිනවා. කොහොම නමුත් අපගේ ප්‍රේමණීය සියෝන් සහෝදර සහෝදරියන්ට දෙවියන් වහන්සේව දැකීමට ඇස්ද තේරුම් ගැනීමට මනසක්ද දී තිබෙනවා. එම නිසා නිවැරදි දේ ලබා ගැනීමේ අවස්ථාවක් අපට තිබීම ගැන අප ආඩම්බර විය යුතුයි. අප දැන් ලොව වටා සිටින සෙනගට දේශනා කරමින් සිටිනවා. එම නිසා ලෝකයේ සිටින එම මනුෂ්‍යයන්ට සුභාරංචිය අසා ගැලවීම ලබා ගැනීමට හැකි වී තිබෙනවා. සුබ පුවතේ අවසන් පණිවිඩය ප්‍රතික්ෂේප කළා වූ අය දැන් තම ජීවිතයේ ලොකුම වැරැද්ද කරගනිමින් සිටිනවා. දුෂ්ටයන්ට විනිශ්චයේ දවස පැමිණ අපට ගැලවීම ලැබුණු විටදී මනුෂ්‍යයන් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ගැලවීමේ ලනුව පහළට දමද්දී මම එය අල්ලාගත්තේ නැත්තේ ඇයි කියා පවසමින් කනගාටු වෙන්න පුළුවන්. සියල්ලෙනි, අපට ස්වර්ගයට ඇතුල්වීමට අවස්ථාවක්, දෙවියන් වහන්සේට ස්තුති කිරීමට අවස්ථාවක්, පසුතැවිලි වීමට අවස්ථාවක් හා දෙවියන් වහන්සේගේ කාර්ය සඳහා උත්සාහ දැරීමේද අවස්ථාවක් තිබෙනවා. සමහරක් විට මේ අවස්ථාව අපගේ ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. මෙය අවසන් අවස්ථාව විය හැකි බව අප අපගේ මනසේ තබාගත යුතුයි. බොහෝ මනුෂ්‍යයන් සබත ගැන අසා තිබුණත් සබත හරිද වැරදිද කියා සැක කරමින් එය පිළිගැනීමට පසුබට වෙනවා. පසුබට වන අතරතුරේදී සබතේ දෙවියන් වහන්සේ ලබා දෙන ආශිර්වාද ඔවුන් අහිමි කරගන්නවා. අප නැවතවරක් අපට ලබා දුන් අවස්ථාව ගැන සිතා බලමු. පසුතැවිලි වෙන්න තව දවස් තිබෙනවා. ඒ නිසා මම පස්සේ පසුතැවිලි වෙනවා කියා සිතනවාට වඩා පසුතැවිලි වීමට ඇති අවසන් අවස්ථාව මෙයයි කියා අප නිතරම සිටිය යුතුයි. මේ සබත් දවස මාගේ ජීවිතයේ අන්තිම අවස්ථාවයි. මෙය දෙවියන් වහන්සේගේ වචනය පැවැත්වීමට ඇති අන්තිම අවස්ථාවයි කියා අප සිටිය යුතුයි.
කීකරුකම, යාඥාව, දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීම, දේශනා කිරීම, මිනිසුන් ඔබව පසුකර යාම, දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේදී ඔවුන්ව මුණ ගැසීමට ඔබට ඉඩ දුන්නත් ඔවුන් හා සම්බන්ධ විය හැකි අවස්ථාවක් ලැබෙන්නේ එක්වරක් පමණයි. පසුතැවිලි වීමට ඇති අවසන් අවස්ථාව, ගැලවීමට ඇති අවසන් අවස්ථාව, දෙවියන් වහන්සේව හමුවීමට ඇති අවසන් අවස්ථාව, දැන් ඔබව පසුකරගෙන යන්නා වූ කෙනාට සුභාරංචිය බෙදා දීමට ඇති අවසන් අවස්ථාව, මේ ස්වර්ගයට යන මාර්ගය තෝරා ගැනීමට ඇති අවසන් අවස්ථාව නම් මා කළ යුත්තේ කුමක්ද කියා අප සිටිය යුතුයි. අන් අයට වඩා තවත් පොළොවේ සැප පහසුවෙන් ජීවත්වීමේ අවස්ථාවක් ලබා ගැනීම සඳහා බොහෝ මනුෂ්‍යයන් තවත් උත්සාහ කරමින් හොඳින් ජීවත් වෙනවා. නමුත් අපි ලෝකයේ සිටින සියලු මනුෂ්‍යයන්ට ගැලවීම ලබා ගැනීමට හා ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීමේ අවස්ථාවක් සපයා දීමට සුභාරංචිය දේශනා කරමින් සිටිනවා. සමාරියාවද පොළොවේ සීමාව දක්වාද සුභාරංචිය දේශනා කරන්න කියා දෙවියන් වහන්සේ අපට පැවසුවා. අප ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුටම අවස්ථාවක් දිය යුතු බව එයින් අදහස් වෙනවා. සියලු ජාතීන් වෙතට ගොස් ඔවුන්ට නැවත ස්වර්ගයට හැරී ඒමට අවස්ථාවක් ලබා දෙන්නයි දෙවියන් වහන්සේ අපගෙන් ඉල්ලූ නිසා ස්වර්ගරාජ්‍යය ගැනද දෙවියන් වහන්සේගේ සත්‍ය හා කැමැත්ත ගැනද අප දැන් මනුෂ්‍යයන්ට දැනුම් දෙමින් සිටිනවා. කොහොම නමුත් බොහෝ මනුෂ්‍යයන් මේ දයාන්විත අවස්ථාවට වඩා තාවකාලික ලෞකික හා කෑදර අවස්ථාවන්ට ප්‍රියතාවයක් දක්වනවා. අප ඔවුන්ට ඔවුන්ගේ ආත්මික දෑස් විවර කරගෙන සදාකාලික දේ මත අවධානය යොමු කරවීමට උපකාර කරමු. 2 තිමෝති 4:1 බලමු. දෙවියන් වහන්සේ ඉදිරියේහිද ජීවත්ව සිටින්නන් සහ මළවුන්ද විනිශ්චය කරන්නට සිටින ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඉදිරියේහිද උන්වහන්සේගේ ප්‍රකාශ වීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණ කරන්නේ නම් වචනය දේශනා කරන්න කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න. සෑම මොහොතක්ම සුභාරංචිය දේශනා කිරීමට ඇති අවසන් අවස්ථාවකි. දෙවියන් වහන්සේ සෑම මොහොතකම සෑම දිනකම අපට සපයා දෙනවා. අප එය අවසන් මොහොත ලෙස සිටිය යුතුයි. සෑම දිනකම අප දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමේ අවසන් අවස්ථාව සමගින් ජීවත් වෙනවා. අද මගේ ජීවිතයේ අවසන් අවස්ථාව නම් මා ජීවත් විය යුත්තේ කෙසේද? මා ජීවත් විය යුත්තේ කුමක් සඳහාද කියා අප මේ ගැන නිතරම සිතමු. බයිබලයේ එනම් දෙවියන් වහන්සේගේ වචනය අපෝ පහත පරිදි මඟ පෙන්වනවා. වචනය දේශනා කරන්න, කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න. කලටත් අකලටත් එනම් අපට අවස්ථාවක් ලැබුණත් නැතත් වචනය දේශනා කරන්නයි බයිබලයේ අපට පවසනවා. දෙවන පදේ බලමු. සියලු ආකාර ඉවසිලිවන්තකමින් සහ ඉගැන්වීමෙන් තරවට්ටු කර අවවාද කර අනුශාසනා කරන්න කියාය. මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොවිවසා කසනකන් ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන සත්‍යයට කන් නොදී ප්‍රබන්ධවලට හැරී යන කාලය පැමිණෙන්නේය. නමුත් නුඹලා සියලු කාරණාවලදී සිහි ඇතිව සිටින්න, දුක් ඉවසන්න, සුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණ කරන්න. සුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ කාර්ය වන්නේ දේශනා කිරීමයි. එහෙම නේද? අද වචනය තුලින් ජීවත් වීමට හැකි කරුණාබර හා නිවැරදි මාර්ගය එනම් සුභාරංචිය දේශනා කිරීමට අවස්ථාවක් දෙවියන් වහන්සේ අපට දී තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනය අප තනිව තබා නොගෙන මේ ගැන නොදන්නා වූ සෑම මිනිසෙකු සමග මෙය බෙදා ගනිමු. යෙසායා 6 වන පරිච්ඡේදයට යමු. යෙසායා 6:8 බලමු. එවිට මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමින් වහන්සේගේ හඬ මට ඇසුනේය. මමද මෙන්න මම මෙහිය.
මා යව්ව මැනවයි කීමි. මේ කාර්යයට ගැලපෙන්නේ කවුද? අප උදෙසා යන්නේ කවුද කියා පවසමින් තම කැමැත්ත බෙදා දෙන්නා වූ අයව දෙවියන් වහන්සේ සොයමින් සිටිනවා. ඒ වෙලාවේදී අනාගත වක්තෘ යෙසායා පසුබට නොවේ මෙන්න මම මෙහිය මා යව්ව මැනව කියා පැවසුවා. සියල්ලෙනි කලටත් අකලටත් දේශනා කරන මෙන් දෙවියන් වහන්සේ අපගෙන් ඉල්ලුවා. උන්වහන්සේ අපට දේශනා කිරීමට හා තමන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට අවස්ථාවක් ලබා දුන්නා. තම අනාගත වක්තෘන් බවට පත්වීම සඳහා සියෝන් දරුවන් වන අපට දෙවියන් වහන්සේ සෑම අවස්ථාවක්ම ඇර දුන්නා. තවද සෑම මනුෂ්‍යයෙකුටම ඒ අවස්ථාව ලබා ගන්නට ඉඩ දුන්නා. බයිබලයේ යෝනා නම් අනාගත වක්තෘවරයෙකු සිටිනවා. ඔහු දෙවියන් වහන්සේගේ ආඥාවට කීකරු විය යුතුව තිබුණා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය බෙදා දෙන්නැයි ඔහුට පැවසූ විට ඔහු නිනිවයේ මනුෂ්‍යයන්ට බිය වූ නිසා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරනවා වෙනුවට දෙවියන් වහන්සේගෙන් ඉවතට පලා ගියා. දෙවියන් වහන්සේ යෝනා වෙනුවෙන් සූදානම් කළා වූ ආශිර්වාද ලබා ගැනීමේ අවස්ථාවත් නිනවයේ මනුෂ්‍යයන්ව පසුතැවිල්ලට ලක්කිරීමේ අවස්ථාවත් ඔහුට ලබා දුන්නා. නමුත් ආශිර්වාදයේ අවස්ථාවන් නොසලකා හැරියා. ඔබ දන්නා පරිදි යෝනා පළවන හා දෙවන පරිච්ඡේදයන් බලන විටදී යෝනා මත්ස්‍යයෙකු තුළ වේදනා වින්ද ආකාරය ඔබට දැකගන්න පුළුවන්. ඉන්පසු දෙවියන් වහන්සේ තම කැමැත්ත ඉටු කිරීම සඳහා ඔහුට නැවතත් අවස්ථාවක් ලබා දුන්නා. නිනිවය නුවරට ගොස් එහි මනුෂ්‍යයන්ව පසුතැවිල්ලට ලක් කරන්න. පෙරදී යෝනා වචනයේ උතුම්කමට වඩා නිනිවයේ සෙනගට ඇති බිය නිසා වචනයට අකීකරු වුණා. නමුත් දෙවියන් වහන්සේගේ වචනයේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කර ගැනීමෙන් පසු ඔහු නිනිවේ නුවරට ගොස් විනාශය ගැන ප්‍රකාශ කළා. ඉන්පසු නිනිවයේ 1,20,000කට සිදුවූයේ කුමක්ද? ඔවුන් සියලු දෙනාම පසුතැවිලි වුණා. අතීතයේදී නිනිවයේ ඊශ්‍රායලයට පීඩා කළා. ඒ වගේම අන් දෙවිවරුව නමස්කාර කළා. ඔවුන් දෙවියන් වහන්සේව විශ්වාස නොකර අන් දෙවිවරුන්ව නමස්කාර කළ නිසා දෙවියන් වහන්සේ තම අනාගත වක්තෘව ඒ නුවරට යව්වා. ඉන්පසු එහි බොහෝ වෙනස්කම් සිදු වුණා. යෝනා තමන් මා මත්ස්‍යයා තුල හෝ නිනවයෙන් පහර කෑ මිය ගියත් නැතත් කෙසේ හෝ මිය යනවා කියා සිතමින් දෙවියන් වහන්සේගේ කැමැත්ත එඩිතරව ප්‍රකාශ කළා. ඉන්පසු ඔහුගේ සිතුවිල්ලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් සිදු වුණා. නිනිවයේ 1,20,000ක් මනුෂ්‍යයන් සියලු දෙනා පසුතැවිලි වුණා. විශ්වාස කිරීමට නොහැකි දේවල් පවා සිදු වුණා. නිනිවයේ රජු දෙවියන් වහන්සේව පිළිගෙන දෙවියන් වහන්සේට පාපෝච්චාරණය කර ගෝනිරේදී ඇඳගෙන තමන්ගේ පාපයන්ට පසුතැවිලි වුණා. සියල්ලෙනි අපව කැඳවා දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවෙකු ලෙස යවූ විටදී අප බාහිර පරිසරයට බියවනවා නම් කිසිම කාර්යයක් සිදුවන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒ වන විටත් නිනිවයේ නුවරේ 1,20,000ක සෙනගව පසුතැවිලි වීම සඳහා සූදානම් කර යෝනාව යව්වා. නමුත් යෝනා දෙවියන් වහන්සේගේ උතුම් සැලැස්ම සම්පූර්ණයෙන්ම තේරුම් නොගෙන නිනිවයේ බාහිර කොන්දේසි මත පමණක් අවධානය යොමු කළා. ඔහු බිය වූයේ ඒ නිසයි. එහි අන් දෙවිවරුව නමස්කාර කරන මිත්‍යා දෘෂ්ටිකයන් සිටින නිසා යෝනා නිනිවයට දේශනා කළොත් ඔවුන් දෙවියන් වහන්සේ කවුද කියා පවසමින් තමන්ගේ මුහුණ හරවා ගනීවී කියා ඔහු සිතුවා. නමුත් යෝනා සිටි නැවට මහත් සුළඟක් හමා නැව බිඳී යාමේ තර්ජනයට ලක් වුණා. අවසානයේදී යෝනාව මුහුදට විසිකෙරුණා. ඔහුව දහවල් 3ක් හා රාත්‍රී 3ක් මත්ස්‍යයෙකු තුල තැබුවා. මත්ස්‍යයා තුලදී ඔහු බොහෝ දේවල් සිතුවා.
ඔහු තමන්ගේ පාපයන් ගැන පසුතැවිලි වුණා. එය දෙවියන් වහන්සේගෙන් ලැබුණු අවස්ථාවක් වුවත් යෝනාම එය ප්‍රතික්ෂේප කළා. එහෙම නේද? එබැවින් දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවෙකු ලෙස ආශිර්වාද ලබා ගැනීමට හැකිවන පිණිස දෙවියන් වහන්සේ ඔහුට තවත් අවස්ථාවක් ලබා දුන්නා. දෙවියන් වහන්සේ යෝනාව යවුවා. 1,20,000ක සෙනගක් පසුතැවිල්ලට ලක් කිරීමේ ප්‍රතිඵලය දෙවියන් වහන්සේ ඒ වන විටත් සූදානම් කර අවසන්. යෝනා නොසිටියත් වෙනත් පුද්ගලයෙකු තුලින් හෝ 1,20,000ක් පසුතැවිලි වන්න තිබුණා. කොහොම නමුත් දෙවියන් වහන්සේ යෝනාට ආශිර්වාද ලැබීමේ අවස්ථාවක් ලබා දුන්නා. නමුත් යෝනා ඒ ගැන සිතුවේ නැහැ. අද යෝනා 3 වන පරිච්ඡේදයෙන් පසුතැවිලි වීමෙන් පසු නැවත පැමිණීමේ අවස්ථාව යෝනා ලබාගත්තේ කෙසේද කියා සොයා බලමු. තවද අප අවසන් සුභාරංචි කාර්යය තුල දෙවියන් වහන්සේ දුන් අවස්ථාව අහිමි කර ගැනීමේ අඥානයක් නොවිය යුතුයි. යෝනා 3:1 බලමු. ස්වාමින් වහන්සේගේ වචනේ යෝනා වෙතට දෙවෙනි වර පැමිණ නුඹ නැගිට නිනිවේ නම් මහත් නුවරට ගොස් මා විසින් නුඹට කියන කාරණය එහි ප්‍රකාශ කරන්නයි කීසේක. එවිට යෝනා නැගිට ස්වාමින් වහන්සේගේ වචනේ හැටියට නිනිවේට ගියේය. නිනිවේ වන අහිය 3 දවසක ගමන් ප්‍රමාණ වූ ඉතා මහත් නුවරක්ය. යෝනා නුවරට ඇතුල් වෙන්න පටන්ගෙන දවසක ගමන් යමින් තව 40 දවසකින් නිනිවේ හෙලා දමනු ලැබේ යයි ප්‍රකාශ කළේය. එවිට නිනිවේහි මිනිසයෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කොට උපවාසයක් ප්‍රසිද්ධ කර ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝනි රෙදි ඇඳගත්තෝය. නිනිවේ යනු අශූර් රාජ්‍යයේ අගනුවරයි. ඉතිහාසයේදී අශූර් කිහිප වරක්ම ඊශ්‍රායල් වරුන්ට පීඩා කර විරුද්ධව සිටියා. ඇත්ත වශයෙන්ම ඒ සෙනග දෙවියන් වහන්සේව විශ්වාස නොකර අන් දෙවිවරුන්ව විශ්වාස කළා. ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයන්. නිනිවයේ ප්‍රකාශ වුණා වූ පණිවිඩය මිත්‍යා දෘෂ්ටිකයන්ට ඇසුණා. ඔවුන් නිරාහාරයක් ප්‍රකාශයට පත් කර ඔවුන්ගෙන් ලොකු අය පටන් කුඩා අය දක්වාම ගෝණි රෙදි ඇඳගත්තා. 6 වෙනි පදය බලමු. ඒ ආරංචිය නිනිවේ රජු වෙතට පැමිණුණු විට හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස තමාගේ සලුව අහක තබා ගෝණි රෙදි පෙරවාගෙන අලු පිට හිඳගත්තේය. තවද රජු සහ ඔහුගේ උත්තමයන්ගේ ආඥාව පිට මිනිසෙක්වත් මුර්ගයෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසිවක් රස නොබලත්වා කිසි කෑමක් නොකත්වා වතුර නොබොත්වා මිනිසයාද මුර්ගයාද ගෝණි රෙදි පෙරවාගෙන දෙවියන් වහන්සේට බලවත් ලෙස මොරගසත්වා. එසේ ඔවුන් එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද තමුන්ගේ අත්වල බලාත්කාරයෙන්ද හැරේවා. අප විනාශ නොවන ලෙස සමහර විට දෙවියන් වහන්සේ හැරි තැවී තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙනසේක්ද කියා දන්නේ කවුදැයි නිනිවයෙහි ප්‍රකාශ කරන ලද්දේය. එවිට ඔවුන්ගේ ක්‍රියා එනම් තමන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව දෙවියන් වහන්සේ දැක ඔවුන්ට කරමී කීවා වූ විපත්තිය ගැන තැවී ඒක නොකළසේක්ක. විනාශ වීමට සිටි නිනිවේ මිනිසයන් තමන්ගේ පාපයන්ට පසුතැවිලි වී ගැලවුණා. මේ යෝනා 4:10න් සනාථ කරගනිමු. එවිට ස්වාමින් වහන්සේ නුඹේ මාංශවීමක්වත් වැවීමක්වත් නැතිව රාත්‍රියකින් හටගෙන රාත්‍රියකින් නැති වී ගිය ලබුවැල කෙරෙහි නුඹ අනුකම්පා කළෙහිය. එසේනම් තමුන්ගේ දකුණු අතවත් වමතවත් නොදන්න 1,20,000කට වඩා මිනිසයන්ද බොහෝ මුර්ගයන්ද සිටින්නා වූ නිනිවය නම් වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේදැයි කීසේක. අවසානයේදී සෑම නිනිවේ මිනිසෙකුම පසුතැවිලි වී රජු නිරාහාරයක්ද ප්‍රකාශයට පත් කළා. මෙමගින් විනාශ වීමට නියමව තිබූ නිනිවේ නුවර දෙවියන් වහන්සේ විනාශ කරනවා යන යෝනාගේ මොරගැසීම ඇසීමෙන් දෙවියන් වහන්සේගේ පැවැත්ම ගැන අවබෝධ කරගත්තා. මේ පුවතින් සියලු සෙනග අවදිව නිරාහාරව පසුතැවිලි වුණා. දෙවියන් වහන්සේට අවංකව යාඥා කිරීමෙන් මිනිසයන් විනාශයෙන් ගැලවුණා. යෝනා පොතේ 3 වන හා 4 වන පරිච්ඡේදයන් වලින් මෙම පුදුමාකාර මිදීමේ කාර්ය ඔබට දකින්න පුළුවන්. අතීතයේදී සිදු වී ඇති දේ දෙස හැරී බැලීමේදී
සමාරියාවටද පොළවේ සීමාව දක්වාද ගොස් සුභාරංචියේ වචනය දේශනා කරන්න කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න කියා දෙවියන් වහන්සේ අපට පැවසූ බව අපට මතකයි. අදටත් සුභාරංචියේ දේශනා කර ලෝකයේ ගලවා ගන්නට දෙවියන් වහන්සේ අපට අවස්ථාවක් දී තිබෙනවා. ඒ වගේම ලොව ගලවා ගැනීම සඳහා පුදුමාකාර බලයක් අපට ලැබී තිබෙනවා. මේ පෞකාර ලෝකයේ මිනිසයන්ව ගැලවීමට පමුණුවන්නට පුළුවන් වන්නේ කාටද? දෙවියන් වහන්සේගේ දරුවන් වන අප හැරෙන්න වෙන කවුරුත් නැහැ. දෙවියන් වහන්සේ අපට දේශනා කිරීම සඳහා ඊට බලවත් ශක්තියක්, බලයක් හා හැකියාවක් දී තිබෙනවා. අද අපව පසු කර යන්නා වූ මිනිසෙක් නැවත හමු නොවන්න පුළුවන්. අදත් අප කෙනෙකුට දේශනා නොකරනවා නම් එය හරියට ඒ පුද්ගලයාව ගලවා ගැනීමේ අවසන් අවස්ථාව අප අත්හැරියා වගේ. යෝනාමෙන් අපගේ සිතුවිලි මත නොඇලී දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වීමේ අදිෂ්ඨානයෙන් ඇදහිල්ලෙන් ස්ථීරව සිට ගනිමු. පියාණන් අපට නිතරම පැවසුවේ ඔබ මෑණියන්ට ඇහුම්කන් දෙනවා නම් නිදා සිටින අතරේදී වුවත් ඔබට රයිස් කේක් කෑ හැකි කියාය. අප වචනය පවත්වද්දී අපට හිතා ගන්නවත් බැරි හොඳ ප්‍රතිඵල හමු වෙනවා. එක් පුද්ගලයෙක් දෙදෙනෙක් හෝ තවත් අයව ගලවා ගැනීමට අප සලකා බැලිය යුතුයි. යෝනා කලාක් මෙන් 1,20,000ක් දෙනාව ගලවා ගැනීමට හා පේතුරුස් කලාක් මෙන් එක් දිනකින් 3,000ක් දෙනා පවා දෙවියන් වහන්සේ වෙතට පමුණවාලීමට දෙවියන් වහන්සේ අපව සූදානම් කළා. මෙවැනි ප්‍රතිඵලයක් ඉදිරියට ගෙන ඒමට ඔවුන් සිදු කළේ කුමක්ද? ඔවුන් උතුම් ප්‍රතිඵලයක් ලබා ගත්තේ දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වී දෙවියන් වහන්සේ සුභාරංචිය දේශනා කිරීමට අවස්ථාවක් ලබා දෙද්දී ඉදිරියටම ගිය නිසාය. එහෙම නේද? මතෙව් 9ට යමු. ලෝකයේ සිටින සෑම මිනිසෙකුටම ගැලවෙන්නට අවස්ථාවක් ලබා ගැනීම සඳහා අප ඔවුන්ට සුභාරංචිය දේශනා කළ යුතුයි. මතෙව් 9:37 බලමු. එවිට උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට කතා කොට ගොයන්නම් බොහෝය. නමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් තමන් ගොයන් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාඥා කරන්නයි කීසේක. දෙවියන් වහන්සේ තම සෑම සියෝන් දරුවෙකුටම ආත්මික අස්වනු නෙලීමට අවස්ථාවක් දී තිබෙනවා. දෙවියන් වහන්සේගේ හඬ අසන්නට පුළුවන් කන් දී තිබෙන අයට පමණයි. නමුත් කන් තිබෙන හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේගේ හඬ සම්පූර්ණයෙන්ම අහන්න බෑ. පළමුවෙන් යෝනාට දෙවියන් වහන්සේගේ හඬ නිවැරදිව ඇසුනේ නැහැ. ඔහු දෙවියන් වහන්සේ තමන්ට පැවසූ දේ අසා ක්‍රියාවට නැංවූයේ දෙවියන් වහන්සේ තමන්ගේ යන දෙවිනිවරට ලබා දෙන විටයි. සහෝදර සහෝදරියනි, ලෝකයේ සියලු මිනිසයන්ට පසුතැවිලි වන්නට අවස්ථාවක් ලබන්නට හැකිවන පිණිස සමාරියාවටද පොළවේ සීමාව දක්වාද ගොස් ඔවුන්ට සුභාරංචිය දේශනා කිරීමේ උතුම් කාර්යයක් දෙවියන් වහන්සේ අපටත් බාර දුන්නා. අදත් අප ගොස් මිනිසයන් වෙනුවෙන් මේ කාර්ය කරනවා. තවද ඒ කාර්ය වෙනුවෙන් අප යාඥා කරනවා. ජීවනදායක පණිවිඩය එනම් ස්වර්ගීය පියාණන් හා මෑණියන් ගැන සුබ පුවත හා සදාකාල ජීවනය සඳහා වූ පාස්කුවේ සත්‍ය සියලු මිනිසයන්ට දේශනා කිරීම අප නොනවත්වා කරමින් සිටිනවා. එම නිසා ස්වර්ගයට යන මාර්ගය ඔවුන්ටත් විවර වෙනවා. දේශනා කිරීම යනු මිනිසයන්ට ස්වර්ගයට ඇතුල්වීමට අවස්ථාවක් ලබා දීමයි. එහෙම නේද? බොහෝ මිනිසයන් ස්වර්ගය, ගැලවීම හා ආත්මයේ පැවැත්ම ගැන නොදැන සිටිනවා. එම නිසා ඔවුන් ජීවත් වීමේ අර්ථය එනම් මේ පොළවේ ඔවුන් ජීවත් වන්නේ ඇයිද කියා නොදැන ඔවුන් කමින් බොමින් හා තවත් මෙවැනි දේ කළ යුත්තේ ඇයිද කියා නොදැන අරමුණක් නැතිව ජීවත් වෙනවා. ස්වර්ගය අපගේ නිවහන කියා අප ඔවුන්ට කියා දෙමු. හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ පවසන්නේ තවද ඔහු තමුන් පිටත්ව ආවා වූ රට සිහි කළෝ නම් කුමක්ද? එහි හැරියන්ට ඔවුන්ට ඉඩ ප්‍රස්ථා තිබුණේය කියාය. ඔවුන් සුබ පුවත අසා මටත් අනිවාර්යෙන්ම ස්වර්ගයට යන්න ඕනේ කියා සිතුවොත් ඔවුන්ට ඒ වන විටත් නැවත හැරියන්නට අවස්ථාවක් ලැබී ඇති බව පෙන්වා දෙනවා. හේබ්‍රෙව් 11:13 නොනවත්වා බලමු.
මොවුන් සියල්ලෝ පොරොන්දුව නොලැබ දුරදී ඒවා දැක ප්‍රසන්න වී පොළොවේ තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී ඇදහිල්ල ඇතුව මැරුණෝය. මක්නිසාද මෙබඳු දේ කියන තැනැත්තෝ තමුන්ගේම රටක් සොයන බව හොඳ හැටි ප්‍රකාශ කරති. තවද ඔහු තමුන් පිටත්ව ආවව් රට සිහි කොළෝ නම් එයි හැරියන්ට උන්ට ඉඩ ප්‍රස්ථා තිබුණේය. නොමුත් ඔහු දැන් වඩා උතුම් වූ එනම් කුමක්ද ස්වර්ගීය වූ රටකට ආශා ඇත්තෝය. ස්වර්ගීය රටක් ලෙස පෙන්වා දෙන්නේ කුමක්ද? එයින් අපගේ සදහකාල ස්වර්ගීය නිවහන පෙන්වා දෙනවා. එහෙම නේද? නැවත එහි යාමේ අවස්ථාවක් දෙවියන් වහන්සේ අපට ලබා දෙනවා. මනුෂ්‍යයන්ව ස්වර්ගයට පමුණවාලිය හැකි එවැනි උතුම් බලයක් පොළොවේ තිබෙන්නේ කා හටද? දෙවියන් වහන්සේ එවැනි උතුම් බලයක් අපට ලබා දුන්නා. ඒ කාර්ය උපරිමයෙන් කරන්නයි උන්වහන්සේ අපට පැවසුවා. ලෝක 19 වෙනි පරිච්ඡේදයේ පවුන් 10 උපමාවේ තවත් පවුන් 10ක් කිපෙවූ මිනිසයාට යේසුස් වහන්සේ පැවසුවේ කුමක්ද? නෝරවල් 10ක් කෙරෙහි අධිපති වන්න කියා නේද? පවුන් 5ක් කිපෙවූ තැනැත්තාට උන්වහන්සේ පැවසුවේ කුමක්ද? නෝරවල් 5ක් කෙරෙහි අධිපති වන්න කියාය. මේ පොළොවේ ඉපදුනා වූ සෑම ඵලයක්ම නැවත ස්වර්ගයට හැරී යන විටදී කොයිතරම් සතුටු වෙයිද? ඔබ දෙවියන් වහන්සේගේ කාර්ය නොකළා නම් අපි කවදාවත් අද ඉන්න තත්වයට පැමිණෙන්නේ නැහැ. ඔබට බොහොම ස්තුතියි. මරණයට නියමව සිටි මාව ඔබ පියාණන් හා මෑණියන් විවර කළා වූ ගැලවීම කරා මඟ පෙන්නුවා. ඔබ මා වෙතට පැමිණ දේශනා නොකළා නම් මට කුමක් සිදු වෙයිද? ඔබට ස්තුතියි කියා ඔවුන් පවසාවි. ඔබෙන් ඇතැම් අයට නුවරවල් 10ක්, ඇතැම් අයට නුවරවල් 5ක්, ඇතැම් අයට නුවරවල් 100ක්, ඇතැම් අයට නුවරවල් 1000ක් ලැබෙන්න පුළුවන්. එහෙම නේද? මෙය උපමාවක තිබෙන දෙයක් පමණක් නොවේ. උපමාවක් තුල සැබෑ වූ අසත්‍ය කිසිම දෙයක් දෙවියන් වහන්සේ පැවසුවද? ඒ නිසකයෙන්ම සිදුවන බව එයින් එළිදරව් කිරීමට තේරුම් ගැනීමට හැකි පහසු මට්ටමකින් දෙවියන් වහන්සේ ස්වර්ගයේ දේවල් විස්තර කර දුන්නා. එහෙම නේද? ලෝක 19 බලමු. මේ පොළොවේ ජීවත් වන්නා වූ සෑම කෙනෙකුටම පසුතැවිලි වී ගැලවීම ලැබීමට අවසන් අවස්ථාවක් ලැබී තිබෙනවා. ඔබ යම් කෙනෙකු පසු කර යනවා නම් එය ඔවුන්ගේ ජීවිතයේ පුරාවටම ඔහුට හෝ ඇයට තිබෙන අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. අප නැවත කිසිදාක හමු නොවන බොහෝ දෙනා සිටිනවා. කලටත් අකලටත් සුභාරංචිය දේශනා කරන්නයි දෙවියන් වහන්සේ අපට පැවසුවේ ඇයිද කියා නැවත වරක් සිහි කර ගනිමු. ලෝක 19:11ට යමු. මේ කාරණා ඔවුන් ඇසූ කල උන්වහන්සේ යෙරුසලමට සමීපව සිටි බැවින්ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය වහාම එළිදරව් වේයයි ඔවුන් සිතූ බැවින්ද උන්වහන්සේ තවදුරටත් උපමාවක් කීසේක. එබැවින් උන්වහන්සේ කතා කොට එක්තරා වංශවත් මිනිසෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය. ඔහු තමාගේ දාසයන් 10 දෙනෙකුට අඬගසා ඔවුන්ට පවුම් 10ක් දී මා එනතෙක් මේන් වෙළඳාම් කරන්නයි කීවේය. එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛර වී මේ මිනිසයා අප කෙරෙහි රජකම් කරනවාට නොකැමැත්තෙමු යයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය. තවද ඔහු රාජ්‍යය ලබාගෙන ඇවිත් තමා විසින් දාසයෝ වෙළඳාමෙන් කොපමණ උපදවා ගත්තෝදැයි දැනගන්නා පිණිස ඔවුන් තමා ළඟට කැඳවන්ට අණ කළේය. එවිට පළමුවෙනියා ඔහු ඉදිරියට ඇවිත් ස්වාමිනි, ඔබගේ පවුමෙන් පවුන් 10ක් උපදවා ගතිමි කීවේය. ඔහුද ඊතා හොඳය, යහපත් වූ දාසය. නුඹ ඊතා ස්වල්පයක් ගැන විශ්වාස වූ බැවින් නුවරවල් 10ක් කෙරෙහි අධිපති වෙන්නයි ඔහුට කීවේය. දෙවනියා දෑවිත් ස්වාමිනි, ඔබගේ පවුමෙන් පවුම් 5ක් ඉපදවෙමි කීවේය. එවිට ඔහු නුඹත් නුවරවල් 5ක් කෙරෙහි අධිපති වෙන්නයි ඔහුට කීවේය. තවත් කෙනෙක් ඇවිත් ස්වාමිනි, මෙන්න ඔබේ පවුම එය රෙදි කඩක ඔතා තැබීමි. මක්නිසාද ඔබ නොතිබුණු දේ ගන්නා වූ නොඅපුල දේ කපන්නා වූ කර්කස කෙනෙකු බැවින් ඔබට බය වූවෙමි කීවේය. එවිට ඔහු කතා කොට දුෂ්ට වූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චය කරමි. මා නොතිබූ දේ ගන්නා වූ නොඅපුල දේ කපන්නා වූ කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියේහ. එසේනම් මා ආකල්හි පොලිස් සමග අය කරගන්න පිණිස මාගේ මුදල බැංකුවට නොදුන්නේ මක්නිසාද කියා ළඟ සිටියවුන්ට කතා කොට පවුම ඔහුගෙන් රැගෙන පවුන් 10 ඇත්තාට දෙන්නයි කීවේය. එවිට ඔහු ස්වාමිනි,
ඔහුට පවුන් 10ක් ඇත්තේ යයි කීවෝය. ඇත්තා වූ සියල්ලන්ට දෙනු ලැබේ. නැති අයගෙන් ඔහුට ඇති දේත් පැහැරගනු ලැබේ යයි නුඹලාට කියමි. යේසුස් වහන්සේ අපට පවුමේ උපමාව ලබා දුන්නා පමණක් නොව ලෝකයාට ප්‍රයෝජනවත් වීමේ මෙහෙවරය භාර වී තිබෙන අපව උන්වහන්සේට උවමනා වුණා. දෙවියන් වහන්සේ අපට සියලු බලයක්ම ශක්තියක්ම හා මහිමයක්ම ලබා දී තිබෙනවා. උන්වහන්සේ පැවසුවේ ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ. එබැවින් යන්න කියාය. එයින් අදහස් වෙන්නේ මා නුඹලාට සියලු බලය දී තිබෙන බැවින් එය රැගෙන ගොස් සෑම මනුෂ්‍යයෙකුටම ගැලවීම ලැබීමට හැකි අවස්ථාව ලබා දෙන්න යන්නයි. සරලව පවසනවා නම් දෙවියන් වහන්සේ අපට ස්වර්ගරාජ්‍යයේ යතුර දුන් බවයි. නමුත් අප යතුර තබාගෙන දොර විවර නොකරනවා නම් අපට ඒ සඳහා විශාල වගකීමක් තිබෙනවා. එක් පවුමක් ලැබූ තැනැත්තාත් ස්වර්ගරාජ්‍යයේ යතුර ලබාගත් අයෙක්. නමුත් ස්වර්ගයට ඇතුල්වීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන්ට ඔහු එහි දොර විවර කර දුන්නේ නැහැ. ස්වර්ගයට යාමට කැමැත්තෙන් සිටින බොහෝ මනුෂ්‍යයන් සිටිනවා. අප ඔවුන්ට ස්වර්ගයට යාමට අවස්ථාවක් ලබා දෙමු. එය ඔවුන් වෙනුවෙන් ඇති අවසන් අවස්ථාව වගේම ස්වර්ගයේ යතුර ඇති මනුෂ්‍යයන් ලෙස අප වෙනුවෙනුත් ස්වර්ගයේ දොරටු විවර කිරීම සඳහා ඇති අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. උපමාවේ පවුන් 10ක් හෝ 5ක් කිපෙවූ අයමෙන් අපටත් බොහෝ මනුෂ්‍යයන්ට අවස්ථාවක් ලබා දෙන්න හැකි වේවි කියා මා බලාපොරොත්තු වෙනවා. ඔබ බොහෝ යාඥා කර අපට දැන් තිබෙන මෙහෙවරය තේරුම් ගත යුතුයි. අපද බිය වූ නිසා පලාගිය යෝනාමෙන් නොවී 1,20,000කට ස්වර්ගයේ දොරටු ඇරදුන් යෝනා බවට පත්විය යුතුයි. අප පේතුරුස් හා පාවුල් මෙන් විය යුතුයි. අපට හමුවන සෑම කෙනෙකුටම දේශනා කිරීමෙන් සෑම දිනකම සෑම මනුෂ්‍යයෙකුටම අපි අලංකාර සියොන් සුවඳ පැතිරවිය යුතුයි. කරුණාකර මෙය ඒ පුද්ගලයාට දේශනා කිරීමට හැකි අපගේ අවසන් අවස්ථාව බව සිහියේ තබාගෙන සෑම මනුෂ්‍යයෙකුටම දෙවියන් වහන්සේගේ ජීවනයේ වචනය දයාන්විතව බෙදා දෙන්න. අපත් නිනිවයේ මනුෂ්‍යයන්ව මෙන් ලෝකයේ බොහෝ දෙනාව පසුතැවිල්ලට හා නැවත ස්වර්ගයට මඟ පෙන්වයි කියා මම බලාපොරොත්තු වෙනවා. අද දේශනාව මම අවසන් කරන්න කැමති. ඔබට බොහොම ස්තුතියි.